තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවයේ ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. අද අර සූත්‍රයක පික්කු සූත්‍රය දන්නේ මට මතක නැහැ. ඒකේ ඉන්නේ අර ආදීමේ විසෝධී කුසලේසු ධම්මේසු කෝචාදි කුසලානං ධම්මානං ඊකන්ත සුවිසුද්ධ තිත්තිංච උජුක එහිච උජුක. ඒක තමයි ඒකේ දැන් සන සීලය හික්මීමත් එක්ක කතා කරන්නේ. එතකොට මේ දැන් දික්ඛංච උජුක කියලා කියනකොට එතකොට මේ අර සම්නදර දුස්ටි නිකන් එක මේ අර ફોකස් වෙලා තියනවා කියලා එහෙම ඉතර කිව්වොත් එතකොට දැන් උතන තියෙන මේ වචනෙත් එක්ක තියෙන දික්ඛංච උජුකා කියන එකයි අර දුස්ටි පිරිසුදු වීම කියන එක කාරණා. ඔව් ඒ දෙකේ මොකක් හරි කියනවා නෑ දිට්ඨිය පිරිසුදු වීම එතන සුතයත් එක්කනේ කියන්නේ. සුතයත්. ඔව් මෙතන දිට්ඨින් අර මේ හරමේ සුත තියෙන්නේ මොකද්ද දිට්ඨින් චනුපගම්ම සීලම කියලා. එතකොට දිට්ඨින්ච උජුකා කියන කාරණාවත් එක්ක අනිකව කතා කරන් තියෙන්නේ දකින්න විදිය ඍජුයි කියන කාරණාව. කියන්නේ සෝතපන්න කෙනා කියන අදහස තමයි කතා කරන්නේ. විද්‍යා සුප්පටු විද්‍යා කියන එක දැනුමත් එක්ක. මේ කියන්නේ ඒ සම්පූර්ණ මෙතන ඉඳලම කතා කරන්නේ මාර්ගයේ සම්පූර්ණ දික්ඛින් රුජුකා කියන්නේ සෝතපන්න. ඒක එතන තමයි ගන්න හදන්න. එතනින් මෙහා කතා කරන්න බෑ ඒක. උදාහරණයක් මේ සාර සූත්‍රයේ තියෙන්නේ මේ ඒක කියනවා දැන් කායේ කායන පස්සේ විහෙරට ආතාපි සම්පජානෝ ඒකෝදි භූතා විපස්සනා චිත්තා සමාහිතා ඒකග්ග චිත්තා කායස්ස යථා භූතා කියලා කියනවා. ආයේ ඊළඟ එකේ තියෙනවා කායස්ස පරිඥාය කියලා. ඊළඟේ මේ කායේද කායස්සද දන්නේ මේ විසංයුක්ත කියලා තියෙන්නේ. මේක ගන්න දැන් කායස්ස යථා භූතං කියන කාරණාව තියෙනවා. උතන දැන් අනකිරීමක් එක්ක වගේ මේ වාසය කරව කියලා එහෙමනේ කියන්නේ නේද? එතකොට අර සාමස මේ ළඟදී සූත්‍රයක මේ සමාධිය යථා භූතේ කියන කාරණාවක් කතා කරන්නේ. කපුලිය සූත්‍රය. එතකොට මෙතන මේ කතා කරන්නේ නවක වික්ෂුවත් එක්ක කතා කරන්නේ. එතකොට මේ හරිය දැන් අපි මේ මෙතන හික්මීම කියන කාරණාව සන්න. ඒ කියන්නේ කලින් සූත්‍රෙත් දැන් මාර්ගයත් එක්කම තියෙන්නේ. නමුත් මෙතන දැන් අනකිරීමක් එක්කනේ කියන්නේ. අනකිරීමක් එක්ක කියනකොට මේ ඒක අපි කොහොමද දරා ගන්න ඕනේ? දැන් අපි මෙතන සූත්‍රයත් එක්ක අනකිරීමක් කියනවා. ඒක අනකිරීමක් කියන්නේ යාට වාසය කරන්න කියලා කියන්න ගන්න. වෙන දීකුත් නැහැ මේකේ ගන්න. එතකොට ඒක මේක දැන් මේක කරන්න කලින් කොහොමද දැන් තවන්න මේ දසල කියනවනේ අර මේ දෘෂ්ටි පිරිසුදු වීමට අදාළ කාරණා කුට්ටියක් වෙනම කියනවනේ. එතකොට දැන් මේක කොහොමද අපි සන්නද දැන් වර්තමානයේ මේක දැන් එහෙම දරාගන්නේ? ඒ විදිහට දැන් අනකිරීමකුත් තියනවා නම් මේක කරන්න කියලා. දැන් අර සූතාදත අචාපරිත ඒකත් අනකිරීමක් නගන්න. ඒකත් අනකිරීමක් හැටියට දැන් මෙතන අනකිරීමක් තියෙනවා. ඒතකොට මේක මේ අනකිරීමට අපි කොහොමද සම්බන්ධ වෙන්න ඕනද? දෙකේම වෙනසක් නැහැ. උතනක් තියෙන්නේ නවක වික්ෂුව කියලා වචනෙන් අදහස තියෙන්නේ මේ සේක නොවිච්ච කියන කාරණා. එතකොට දැන් කායේ කායන පස්සේනේ විහෙරිස්සති කියන්නේ.
අනික කාය සතහ භූතයි කියන එක. ওই දෙකම කියනවනේ. සතහ භූත කියන්නේ ඒකේ අතහර්ථ වශයෙන් මේකේ ස්වභාවය දකින්න. ඒතර කයි. හැබැයි මේකේ කරුණු දෙකක් තියෙනවා. වාසය කරන්න කියන්නේ කයෙහි කය අනුව. සිදුවෙන්නේ කරද්දී කයෙහි කය අනුව අතහ භූත නෙමෙයි කය අතහ භූතේ. කයෙහි අතහ භූතේ. කයෙහි අතහ භූතේ සිදුවෙන්නේ. ඊතර වෙනව නෙමෙයි සිදුවෙන්නේ. ඒතර කයෙහි අතහ භූතේ නම් මේ කියපු කාරණාව ගැබ්බෙලා තියෙනවා. කයෙහි අතහ භූතේ කියන කාරණාව ගැබ්බෙලා තියෙනවා. කායේ කායानुපස්සේ කියන කාරණාවේ මේ කියපු වචන ටිකේ ස්වභාවය. කය අතහ භූතේ නෙමෙයි හික්මන්නේ කියන්නේ. දැන් අපිට මේකෙදී අර දැන් කායේ කායानुපස්සේ විහෙරති කියන එක අනකිල්ලක් නෙවෙයි වාසය කිරිල්ලක් නේ. එතකොට ඒ කාරණාව අපිට පේනකොට දැන් අපි කරන එකක් කියලානේ අපට යන්නේ. අපි කරන එක නෙමෙයි මේක. ඒක මාර්ග කෘත්‍යය. එතකොට එහෙනම් මේ වචනේ කොහොමද කොයි විදිහට තිබ්බත් කායේ කායानुපස්සේ විහෙරති කියන කාරණාව අපි බලෙන් කරන එකක් නෙමෙයි. හැබැයි මෙතනදී කාය සතහභූතය කියන කාරණාවට මේ මෙතන මේ කියපු මේ විස්තරේ කායේ කායानुපස්සේ විහෙරති කියන කාරණාවේදී මේ කියපු කාරණාවම කය යථාභූතය. ඒකට නම් කය තමයි හොයන්න යන්නේ. ඒ යථාභූතේ කය මේ මොකකටද මේ හික්මන්නේ කය යථාභූතයට. එහෙනම් කයයි හොයන්න යන්නේ. කය හොයාගෙන යනකොට කය යථාභූත කියන කය හොයන්න යනවනේ. කය කියන්නේ මොකද්ද කියලා හොයාගෙන යනකොට මේ තමයි වාසය කරන සිදුවීම. කය හොයාගෙනකොට කවදාවත් කය කියන කාරණාවක් හම්බෙන එකක් නෙමෙයි. අර මං කිව්වේ අණුව නේ. කයෙහි අණුව. එතකොට කය කියන කාරණාවට අයිතිත්වයක් දීලා තියෙන්නේ කයේ යථාභූතය හොයන් යනකොට සිදුවෙන දේ තමයි කය කියන කාරණාවක් හම්බෙන්නේ. මම අර ඒක සාකච්ඡාවේ අනුරාධපුර උපමාව කරලා අනුරාධපුර සිද්ධියක්. එතකොට දැන් මේකේ යථාභූතය දැන් හොයාගෙන යන්නේ. එතකොට හොයන් යනකොට වෙන්නේ මොකද්ද? ඒකෙහි අණුව. ඒක තමයි වාසය සිදු වෙන්නේ. වාසය සිදු වෙනවා කියන්නේ ඒ අර විචක්ෂණශීලී. කියන්නේ දැන් මේක හොයන හැරීමේ කෘත්‍ය තමයි මෙතන සිදු වෙන්නේ. ඒකෝද මේක තමයි මෙතන සිදු වෙන වැඩ පිළිවෙල. අතන සිදු වෙන්නේ පරිඥාය. එතකොට මේ පරිඥාය කියන්නේ තනිකරම වාසය කියලා. ඒක පිරිසිදු හැරීමේ කෘත්‍ය කියනවා. මේ හිතවලන් දැන් මේක නිකන් උදාහරණයකින් වගේ දැන් කියපු කාරණෙත් එක්ක හරුවොත් එහෙම දැන් අර දැන් සක්කොම අනිච්චන් කියන්නේ අනිත්‍ය කිව්වට පස්සේ යොමු වෙනකොට ඒ කියන්නේ ඒක යම් විග්‍රහයකට කතාවක් ඉදිරිපත් කරනවා ගන්න කියන්නේ මොන හරි ධර්මයක් එයා තුලින් මතු කරන්න හරි මොනවාරි ඒ වගේ එකක් නේද දැන් කායස්ත මේ යථාභූතං කියනකොට ඔව් ධර්මයෙන් දැන් කොහොමද මේ හැම එකම අපට ඇහෙන ජීවිතයේදීම කතා කරන්නේ දැන් මේකේ දැන් කායानुපස්සනාව වාසය කිරීම තමයි වාසය කිරීමෙත් එකට කියන්නේ හැබැයි මේකේදී කායानुපස්සනාව වාසය කරනවා කියන විහෙරති කියන එක සේකයයි කියන එක නමුත් මෙතන හතරම කියනවනේ. එහෙනම් ධම්මානුපස්සනාවෙත් ඒ කාරණාව තියෙනවා. ධර්මයෙන් එතහස දකින්න. ඒකෝල ධර්මයෙන් කියන්නේ ඇස කියන කාරණාව එතහස දකින්න. අපි ඒ වගේ කාරණාවක් ආවොත් එහෙම ඒකෝල එතහස දකින්න සාභූත ඥානෙ පිණිස මේ ඇස කියන එක හොයන් යනකොට සිදුවෙන කෘත්‍යය තමයි අර අනකිරිල්ලේ කෘත්‍යය ඉස්මතු වෙනවා. ඇයි ඒ වෙන කෙනෙක්ගේ අනකිරිල්ල කියන කාරණාව තමයි මේක සිදුවෙන්නේ. අන්න ඒක හලන මිත්‍යා කියලා කියන්නේ. එතකොට සිදු වෙන්නේ ඒ කෙරෙහි ඒ අණුව. ඒ කෙරෙහි ඒ අණුව. ඇයි ඒ කාරණා කවදාවත් හම්බෙන එකක් නෙමෙයි. එතකොට තමයි යථාභූත ඥානය කියන කාරණාව ලැබෙන සිද්ධියක් වෙන්නතු. ඒතර මේ වැඩ පිළිවෙලක දර්ශනීය සුවිසුද්ධ වීමක් වෙනවා. දික්තිය ඍජු වෙනවා. ඒ කියන්නේ දැන් මෙතන මේ මුල් එකේ දැන් නවක භික්ෂුව කියන කාරණාව තියෙන්නේ අර එතන අනුගතේ වීම කියන කාරණාවක් තියෙනවා නේද? ඒ කියන්නේ මේ වාක්‍ය තුල ඔව් කොහොමද කියන්නේ මේ අනකිරීම කියන එකත් එක්ක කණිකර මේකත් එක තමයි තියෙන්නේ. ඒ හෙවීමේ කෘත්‍ය තමයි කණිකරම මේ යථාභූත ඥානය. දැන් යථාභූත ඥානය හොයන්නේ නැහැ. එතකොට යථාභූත ඥානෙත් එක්ක අන්න සංසිඳීම ඒ කරුණු සිදු වෙනවා. අන්න ඒකට තමයි නිබ්බිදාව කතා කරන්නේ. එතකොට දැන් මේ කායස්ස පරිඥා කියන ඒක සම්පූර්ණ සිදුවීම. ඒක සිදුවීම. සීකයක් සිදුවීම. දර්ශන කෝණයත් එක්ක සීකයක් සිදුවීම. අරව එකින් එක දැන් අර කේද මේ සූද සූත්‍රයේදී හම්බ වෙන්නේ දෙන්නම එකම දේනේ කරන්නේ. උපමාවෙන් පෙන්නන දෙන්නම එකම දේ කරන්නේ. එකම විදිහට එකම ව්‍යංජන එකම ගෑම හදන්නේ.
ඒකවල වෙනස තමයි අර එක්කෙනෙකුට එයාගේ පැත්ත විතරයි බැලෙන්නේ. ඒ කියන්නේ දැන් රජතුමා එයාලා කන බොන විදිය හොයන්නේ නැහැ. ඒ කැමැති වෙන දේ තමන් උයලා දෙනවා කෑවත් කාපුදෙන් කියලා. හැබැයි ඊළඟට පඩිය හම්බෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි අර සාමාන්‍ය කෙනෙක් සිය පවත්තන්න යන වැඩ පිළිවෙල. ඒකයි එතන පෙන්වන්නේ ඥානාන්විත සුඛවේදියා කියලා කියන්නේ අරක් කැමිය කියලා. නැති කෙනා අඥාන කෙනා අඥානකම කියන්නේ ඒකෙන් ඒ කාරණා කියලාම දක්ෂ නැහැ කරන කටයුත්තත් එක්ක. එතන තමයි ඒකෙන් දැන් ඔය යා හොයන්නේ නැහැ කියන එකෙන් අදහස් කරන්නේ මේ මොකද්ද මේ කියලා හොයන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ මොකක් හරි දැන් එයා මොකක් හරි දෙයක යෙදিলা නින්නේ. යෙදෙන කෘත්‍යයක් තියෙනවනේ යාගේ. දැන් එයා උයනවා නම් සන්නස උයන එකේ දැන් උයන්නේ ඇයි කියන ප්‍රශ්නයක් නේද? ඒක උයන්නේ මොකක් හරි කෙනෙකුට නම් උයන්නේ. එතකොට එයා හා බැඳිච්ච එයා කැමති දේවල් එයා මොකද්ද කියන්නේ? ඒ දේවල් නෙවෙන්න ඕනේ නේද? එතකොට එයා කියන්නේ මොකද්ද? අන්න ඒ අදහසක් එතන තියෙනවා. ඒ අදහසක් තියෙනවා. ඉතින් ඒ නැතුව උයලා දෙන දේ හදන්න පුළුවන්. ඉතින් ඒක තමයි අත්දැක තියෙන්නේ. අර අඥානවත් කියන්නේ. එතකොට එතනදී යාට ගරුසැලකිලි යාට ලැබෙන දේවල් ලැබෙන්නේ නැහැ. ඉතින් කෙනෙකුට නම් උයලා දෙන්නේ රජ කෙනෙකුට අනික රජ කෙනෙක් කියලානේ කියන්නේ. රජ කෙනෙක් කර රජ මැවති එමති එක්ක. ඉතින් එවැනි කෙනෙකුට කියන විශේෂයෙන් තියෙනවනේ. එතකොට නම් එයාලා කැමති දේ තමයි කරලා දෙන්නේ. එතකොට එහෙනම් Tamanට ඒ සිද්ධියේදී ඒ කියන්නේ මාලා ඒ කට්ටිය කනවා කියන කාරණාව සිද්ධියේ Tamanටම කූත දාලා නැහැ. එතකොට ඒකත් එක්ක හැබැයි ලැබෙන අර අවධානය තියෙනවනම් අන්න ලැබෙන කාරණාව සිද්ධ වෙනවා. එතකොට ඒ අවධානය තමයි අර සක්කාය නිරෝධය කියන විදිහට ඒ නිමිත්ත කියන්නේ දැන් අපට නිමිත්ත කරපස්සේ ආය අපට දෙයක් නිමිත්ත වෙලා තියෙන්නේ. නමුත් මේ යොමු වීම කියන කාරණාවේ ඒ කතා කරන්න එනවනේ නිමිත්තක් ඇත්ත මේ පැත්තේ. අන්න ඒක තමයි සාමික මුක්තියට පව යොමු වෙන්නේ. ඒක කියන. ඒතර හිම වාසය කරද්දී මේ ඒක තමයි සැබෑම ආර්ය මේ හතිපට්ඨානෙ වැඩිම කියන්නේ. නැත්තම් දෙන්නට පිටින් පේන එකයි. එකම දේ කරන්නේ. ආනාපානසය වඩනවා, ඉරියාපතේ වඩනවා. හැම එකම කරනවා ලෝකයේ හම්බෙන කරුණ ටිකක් එක. පළවෙනි සුද්ධිය මම පැහැදිලි කරේ. ලෝකයේ හම්බෙන කරුණ ටිකක් එක විතරයි තියෙන්නේ. ඒකක් එක්ක කර ඉන්නවා. ඉතින් එයාලා අඥානයි මෝඩයි. කොච්චර කරත් එයාලට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. දෙවෙනියට කරපු සූත්‍රය නම් සති සම්පජන්‍ය කියලා. විස්තරයක් කරේ. එතකොට දැන් මේක මේ ඥානය කියන කාරණාව පිළිතලා කරන එකක් පිළිහිට ඒක නුවණමයි. ඒ අස සම්පජන්‍ය කියන විග්‍රහය නුවණමයි. අනික දැන් ඔය හැම මම ළඟදීත් කිව්වේ ඔය හැම එකක්ම සම්මාදිත තිබිච්ච ඒවා. ඔය සෑම දෙයක්ම බුදුරණවහන්සේ අලුතින් දාපුවා අප සතිපට්ඨාන කියන්නේ බුදුරණවහන්සේගේ කියපු දේ ඔක්කොම මතක් වෙන්නේ. කියපු ක්‍රමේ තමයි අර වෙනස. නමුත් ඔය තිබිච්ච ඔක්කොම අසුබේ හරි සම්පජන්‍ය තියෙන්නේ. දැන් බුදුරණවහන්සේ පෙන්නන්නේ සම්පජන්කාරීවති කියන්නේ. දැන් අනිත් සම්පජන්‍ය තියෙන්නේ. විචිතා වේදනා උප්පජ්ජන්ති විචිතා වේදනා නිරුද්ධන්ති ඔය විදිහේ විග්‍රහය තියෙන්නේ. එතකොට ඒ කාරණාව සමාජය තිබෙලා සති සම්පජන්‍ය. ඒ හැම එකම සමාජය තිබිච්ච ඒවා. අසුබේ ඥාන දර්ශන තිබිලා තියෙනවා. නවසීවති මේ සෑම දෙයක්ම තිබිලා තියෙනවා. අදටත් මේ දැන් අද උදේත් තමයි මාත කතා කරලා කිව්වා සමහරකට අර මොකද්ද කිංකයි රෞද පාණින ගාතාව ඒ පවා ඒ සමාජයේ තිබිච්ච පුදුම අර්ථාන්විත විවහාර දියසුලිය කියන කාරණා එක. එච්චරට මේ සමාජය තුළ තිබිලා තියෙනවා මේ ප්‍රතිපදාව. එතකොට දැන් අර 229 සාකච්ඡාවේ කතා කරන්නේ මේ යෙදීම් ක්‍රියාකාරීත්වය ඊට ඒ විදිහට ලැබීම කියන කාරණා විතර දැන් මේ සතිපට්ඨානයත් එක්ක අර නෝචස්ස නෝචමේසියා නබවති කියන මේ භාෂිත එහෙම කතා කරන්නේ ඒ උත්තම පුරුෂ කියලා මෙහෙම විස්තරය ඒක සම්බන්ධයි ඒ කියන්න හදපු දේ නම් මට තේරුන්නේ නැහැ. ඒ කියන්නේ මේ අර භාෂාවත් එක්ක කියන්න හදපු එක නම් තේරුන්නේ නැහැ. මේ දැන් ඒකේ දැන් අදයි මේ දවස්වල දැන් මේ දේශනාවලින් මතුණානේ. ඒක අර්ථ කුළු ගන්නේ විග්‍රහයන් වලින්. අනේ ඒකෙන් මේ හිතුනේ දැන් අපි හිතමු ගන්නද මේකක්ම කියලා හිතමුකෝ. මේකක්ම මේ කායස යථාභූතං කියන කාරණාව ඕනනම් පුළුවන් මේ මට වඩා
මොකක් හරි විදිහකට ඒ කියන්නේ පිටින් එන්න ඕනේ. ඒ පළවෙනි එක කවදාවත් සමන්ට අයිති නෑ. ඒක තමයි කොච්චර කරන්න ගියත් ඒක සම්පූර්ණ වැරදි. ඒක තමයි පොඩ්ඩක්වත් වෙන්නේ මේ මුල් ටික. මුල් එක. ඒ වුණා එතනින්ම තමයි අර මේ අර උත්තම පුරුෂ කියලා මේව කරේ නොචස්තන් නොච මේ කියන්නේ. ඕක නෑ. ඒ කාරණාව නෑ. ඒ කියන්නේ නැවීමත් එක්ක ඒ කාරණාව නෑ. ඒක නැති නිසාමයි අර වගේ වෙන්නේ නැති නිසාමයි. අර සූද සූත්‍රයේ තියෙන අර අරක්කමයේ අඤ්ඤන රක්කමයේ කතාව. ඒ කතාව එයාලට ඇත්තෙම නෑ. ඒ කියන්නේ මේ මාර්ගය කියන එක එතකොට වෙනස් වෙන්නේ එතනින්ම තමයි. එතනින්ම වෙනස් වෙන්නේ. තමන්ට අයිතිත්වයක් මොනවා හරි එකක් කියන දැන් අර සේකයට අයිතිත්වයක් එන්නේ නැහැනේ කොහොම. අර මං කි ફોකස් වෙලා තියෙන්නේ කියලා. ඒතකොට සේකයට අයිතිත්වයක් වෙන්නේ නැති නිසා කොහොමද සේක කෙනාගේ භාවිතා කිරීම මේ නෝචස් ඇත්තටම නෝචස්ස කියන මේ ප්‍රථම පුරුෂයන්ගේ භාවිතා වෙන කාරණාව සේකයට විතරයි. අර අසාබුදු ඥානය කියන එකත් වෙන්නේ නැහැ. යාළට කොහොමත් යාළට වෙන්නේත් නැහැ. අසාබුදු ඥානයක් හැටියට වෙන්නේ නැත්නම් නැමීමක් එක යාළගේ සිදුවෙන වැඩපිළිවෙල අර නෝචස්සන් කියන කාරණාව එක්ක යාළට අනුගත වෙනවා. ඒ කියන්නේ දැන් මේවා දැන් අපි හිතමු ගන්න මේ පරිඤ්ඤය වගේ වචන කතා කරනවා. එතකොට දැන් ඒවා සම්පූර්ණයෙන්ම දැන් අද සතිපට්ඨානයේ මේ විග්‍රහය අද කරපු සූත්‍රات එක්කත් බලද්දී මේ ඉගෙන් මේ යථා භූතයේ කියන කාරණාවෙන් තොරව මේව කතා කරන එකත් කියන කතා කරන්න පුළුවන්. ඒ කතා කිරිල්ල දැන් අපි හිතමු දැන් ස්වාමීන් වහන්සේට යොමු වෙලා ඉන්නවා කියලා හිතමු තමයි. එතකොට දැන් මේ කායස පරිඥා මේ වචන කතා කරන්න වෙන්නේ ස්වාමීන් වහන්සේත් එක්ක තමයි. ඔව්. එක දැනුම් පිළිසුදු කර ගැනීම. ඊට පස්සේ සාකච්ඡා. ඒ කියන්නේ ඒ චින්තනයේ මෙහෙවීමේ සාකච්ඡා කිරීම තමයි. දැන් අපි චින්තනයේ මෙහෙවද්දී අපට තනියම චින්තනය හොයන්න පුළුවන්. පරිදිපත යනවනේ. අන්න ඒ විදිහට තමයි සාකච්ඡාව තියෙන්නේ. දැන් මේ චින්තනයේ මෙහෙවීම නැත්තම් සාකච්ඡාව ඉඩක් නැති වෙලා යනවා. මේ චින්තනයේ කවදාවත් මේ කියන්නේ දැන් අපිට නිකන් ඔහේ අහගෙන හිටපමණින් චින්තනය මෙහෙ වෙන්නේ නැහැ. මම අර මේ නැමෙන්න කලින් කෙනෙක් නැමෙන්නේ කොච්චරද කියලා කාරණා පැහැදිලි කරනවා. එතන චින්තනයක් තියෙනවා. මේක අහබෙත් චින්තනයක් තියෙනවා. එතකොට ඒ චින්තනයේදී ඒ දෙකම වැරදි කොහොම? නමුත් මේ වැරදි තැන ඉඳලා තමයි අර නැමියාමත් එක්ක හරියට කාරණාව මේ නිවැරදිව ඉස්මතු වෙන්න ඉඩක් තියෙන්නේ. ඒක නා හිතනවා. ඒ කාරණු එක අනිවාර්යයෙන්ම හිතනවා. මොකද යාට ප්‍රශ්නිය ආවම මේ හිතිල්ල යාට අනිවාර්යෙන් අවශ්‍යයි. එතකොට යාගේ හිතීමත් එක්ක යාගේ චින්තනය වැඩෙනවා. එතකොට ඒ කය යථාභූතයේ කියන කාරණා කියන්නේ එයා අනිවාර්යෙන් අර ඊයේ මම කතා කරා වගේ දර්ශනවාදීව අසරණයි. ඒ අසරණකම ආවොත් තමයි යා ඒ විදිහට හොයන්න යන්නේ. නැත්තම් හොයන්න යන්නේ නැහැ. දැන් අද අපරාධය ඉතින් එකවතකින් ඔය අද විකුණුපස්සේ සූත්‍රයයි වගේ එකක් තව ගොඩාක් විග්‍රහ කරන්න පුළුවන්. අද කාලෙමදි වුණානේ. ඉතින් ඒ වගේ විකුණුපස්සේ සූත්‍රයේ හැම මේ ඒකේ තනි කරම ප්‍රතිපදාවේ විග්‍රහය මේ ප්‍රායෝගික ප්‍රතිපදාව ඒක පුදුම විදිහට විශ්ලේෂණය කරන්න පුළුවන්. මොකද ඒ ඕනෙන් අද මේ විකුණුපස්සේ සූත්‍රය වුණා තමයි දැන් කලින් ඔය අද කරපේවකට කලින් අහලා තිබ්බේ. කලින් අහලා තිබ්බේ නෑ ඊළඟට දැන් ඔය විකුණුපස්සේ කියන එකෙත් අර එක එක සූත්‍ර අත්‍යවතු වන්ද මොකක් හරි සූත්‍ර කීපයක ස්වාමීනාසෙම තමයි ඒ කියන්නේ මට මතක නෑ සූත්‍ර මතු කරන ඔය කාරණා ගන්නද ඒ කියන්නේ ඔය අනිදාය කියන වචනෙත් එක්ක අර සල්ලි මොකද ශාලා සූත්‍ර කියලා තියෙනවා. ඒ සූත්‍රෙත් සම්පූර්ණ විස්තර කරලා නෑ. නමුත් ශාලා සූත්‍ර කරනකොට අනිත් සූත්‍ර ටික ගැන එකක්වත් කියලා නෑ තමයි. නේද? කියලා අර නිකන් අර ගන්නවා විතරනේ. පොඩ්ඩක් ඒ අදාළ තැනට වගේ පොඩ්ඩක් කරුණු ගන්න. නැවත ඒක දැන් බලපුවාම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා ගන්න පරියායත් එක්ක බලපුවම මේ දැන් ඒක දැන් ස්වාමීන් වහන්සේ ගත්ත දැන වැරදි නෑ මේ දැන් අපි ඒ කාරණාව ගත්තා නම් එහෙම මේක බලන්නේ නැතුව කියන්නේ අද සූත්‍රයේ විග්‍රහයත් එක්ක මේ අපිත් ඒක කරන්න හදනවා විකුණුපස්සේ සූත්‍රයේ ඒක න සනිකරම ඒ දැන් මේ විකුණුපස්සේ සූත්‍රයේ කොච්චර ගැලපෙනවද මේ බික්කු සූත්‍රයයි. ඉතින් ඒවත් එක්ක යන තියෙන්නේ බික්කු සූත්‍රයයි ශාලා සූත්‍රයයි කියන කරුණු ටික සතිපට්ඨාන වඩන කෙනෙක්නේ.
ඉතින් ඒක ඇතුලේ ගැඹුරට ඒක විග්‍රහය බලනකොට සතිපට්ඨාන වඩන කෙනෙක් අනික විතක් ਵਿਚාර කතාව නැති අල්ලගෙන ඉන්නව නැති රණිමිත්ත කතාවත් එක්ක එතකොට එවැනි එකක් එක්ක එහෙම බලනකොට සතිපට්ඨාන කියලා අර එල්බගෙන ඉන්න එක නෙමෙයි ඉතින් ඊතර වීමක් නේ. ඉතින් ඊතර වීම කියන එක ඉස්මතු වෙනවා ඊළඟට ඒකත් එක්ක කායික දර්ශ මානසික දර්ශ පීඩා වෙන්නේ හිත විසිරෙන කාරණා. එතකොට මේ සියල්ලක්ම එක්ක ඒ කියන්නේ කතා කරන පරයය පුදුම ලස්සනක් තියෙනවා. මට මතකයි මම මේ වික්‍රමපත් සූත්‍රයේ මොකක් හරි හිතයක් කරා. සම්පූර්ණ නම් කරේ නෑ. මොනද? පරණ දේශනාවල පොඩි පොඩි කරුණු දැන් ඔය කායික දර්ශ මානසික දර්ශ ගැන විස්තර කරලා එහෙම එන වඩනකොට කෙනාටත් එනවා විදර්ශනා වඩන කෙනාට. මම හිතනවා කලින් සාර විදර්ශනා ගැන දේශනා දෙකක් විතර කරලා ඉතින් අන්න ඕකේ වගේ මට නෑ මම අනුරාධපුරේ මම කරා. අනුරාධපුරේ මම කරා මේ මට මතක නෑ කොයි කාලෙද කරේ කියලා අනුරාධපුර වැඩසටහන ගන්නේ මොකක් හරි කරා. සූත්‍රේම කරා මට මතකයි සූත්‍රෙම අරගෙන හැබැයි ඔච්චර විග්‍රහයක් කරලා නම් මතක නෑ. දාතිපම් සූත්‍රයේ අත්‍යපදම විස්තරයක් කරද්ද මොකක් හරිද කරා අනුරාධපුරේදී කරා වැඩසටහනක මොකක් හරි. නැත්නම් ඒක අහලා අපිම මේ මතු කරලා ගන්න එක තමයි ඉතින් කරන්නේ නේද? ඒ කියන්නේ අපි අන්තිම ගාථා ටික කියලා කලහවැසු. ඔව් ඒක තමයි. ඒ ප්‍රශ්න මතුවේවි එන්නට ඕනේ. ප්‍රශ්න මතුවේවි. ප්‍රශ්න ඒ කියන්නේ ඒක හිතන්න ඕන පැටි. එතකොට දැන් ඒ කරුණ දැන් අපි ගත්තොත් නසඤ්ඤ සංඤීන විසඤ්ඤ සංඤීන උපය සංඤීන විභූත සංඤී කියන එක දැන් මේකෙම මේවා වෙන වශයෙන් මේ කරුණ මොකද්ද කියන්නේ මම අර උපමා තුනකුත් කියවනේ යම් කිසි විදියකින් සරලව හරි තේරෙන්නේ. ඒතකොට මේවාගේ මොකද්ද කියන්නේ? අන්නේ කරුණ අපට වෙනින් වශයෙන් ගන්න අපටම හිතනකොට ප්‍රශ්න එන කරුණ තමයි එන්න ඕනේ. එතකොට මේ සාකච්ඡාවක් හැටියට සහ ඒකේ ධර්ම විස්තර තව වැඩිපුරම යන්නේ. නේද? දියසුලිය වුණත් දැන් මම කටුකුණු සානාසයේ එකෙත් මම ටිකයිනේ විග්‍රහ කරේ. කියන්නේ ඒකේතර මේ නමුත් ඒකේ තව ඕන තරම් පැති තියෙනවා. මම සමත් මහත්තයාට යම් කරුණු දෙකක් කතා කරා. එතකොට අර මේ කරුණු එක දෘෂ්ටි වලට යන්න ඉඩ තියෙන පැති සමහර කරුණු. ඒ කියන්නේ ඒක ඇත්තටම මේ දෘෂ්ටි වලට යන්නේ අර මේ බ්‍රාහ්මණයන්ගේ මතවාදත් එක්ක, බ්‍රාහ්මණයන්ගේ දර්ශනත් එක්ක. එතකොට ඒව පවා තව ගොඩාක් ඉස්මතු කර ගන්න පුළුවන්. මේ ඊට අදාළ විදිහට ප්‍රශ්න එක අහනවා. ඒ ප්‍රශ්න අහන්න දක්ෂකම තමයි තනිකරම මේ තව ධර්ම කරුණු ඉස්මතු වෙන්න හේතු වෙන්නේ. ඒකට ඉතින් අපි හිතන්නට ඕනේ ඒකත් එක්ක. හිතලා ප්‍රශ්න දැන් අපිට ඇත්තටම ඔය විසනාවක් ඇහුවට ඒකෙදි මේ ප්‍රශ්න මතුවෙන්නේ නැත්තම් හිතලා නැහැ කියන එක. ප්‍රශ්න මතුවෙන්නේ නැත්තම් හිතලා නැහැ. නැත්තම් ප්‍රශ්න මතුවෙන්න ඉඩක් නැහැ. ඔය දෙකෙන් එකක් නෙවෙයි. එක්ක තේරෙන්නෙම නැහැ. එක්ක ප්‍රශ්න මතුවෙන්න ඉඩක් නැහැ. නැත්තම් දර්ශනය සවිසුද්ධ වීමත් එක්ක ප්‍රශ්න මතුවෙන්නේ පතු වීමක කතාවක් නැහැ. ඔය කරුණු තුනේ එකක් තමයි වෙන්න තියෙන්නේ. නැත්තම් හරියට આવොත් නම් ඒ කියන්නේ හරියට හික්මෙන වැඩ පිළිවෙලකට වෙනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රශ්න මතුවෙන්න ඕනෙම. යථාභූත ඥානෙ හික්මීම කතාවක් තියෙන එකත් එක්කම. ආනන්දරගේ දේශනාවල කිං කායයක් කියලා මේකේ විහාරය මේ නමනා වතුර තියෙනවා නම් එකක් මොකද හැමතැනම වතුර තියෙනවා. හැමතැනම වතුර තියෙනවා නිකම් මොකද? සංහාව සම්පූර්ණ ලැබිච්චාම උදාහරණ කොහෙද යන්නේ ඒක කියන්නේ සාමාන්‍ය නෙමෙයි රහතන් වහන්සේලා. ඔව් රහතන් වහන්සේලා වෙන කවුරුත් නෙමෙයි. ඒක සංහාව විතරනේ. සන්නන විතර රහතන් වහන්සේලා මොනවද බලාපොරොත්තු වෙන්නේ නැහැ කියන්නේ. කිසිම හැඟීමක් නැහැ මොනවත් හොයන්න දෙන්නේ. අර ආනන්ද ස්වාමීන් වහන්සේ රාජතුම මහරහතන්වහන්සේ කියලා තියෙනවා දෙවි කියනද පතරේ සංඥාව මේ පතරේ භාගයේ පරේ සංඥාව නෑ ආවදනතු ආප සංඥාව නෑ ඔන්න පටවි සංඥාව කියන මේකේ මොකක්ද ඒ රහතන් වහන්සේගේ තමයි ඒ කියන නේද
ඒකමයි කියන්නේ. ඔය අපිට තියෙන පටවි තියෙනවා කියලා. පටවි තියෙනවා කියලා අර ඒ කියන්නේ පටවි කියන්නේ මොකද්ද කියලා අඩුම හෙවිල්ල එකක්වත් නෑ. තද ගතිය කියලා දැන් මේක තදයි. තද කියලා තද බවක් තියෙනවා. නමුත් හොයාගෙන යන්නේ තද බව මොකද්ද? එක්ක හැන්ද එක්ක අපි. ඉතින් මේ හොයන්නෙම නෑනේ. මේක හොයන්න ඕනේ. දැන් මට ඉතලා මම ඔක කියලා දෙන්න කලින් හරි පටවි කියන්නේ මොකද්ද කියන්නේ? පටවි නැති වෙන්නේ පටවිත් නෑනේ. පටවි කියන්නේ මොකද්ද පටවි? හදගතිය කියන්නේ මොකද්ද? අතර මොකක්ද දැනෙන්නේ? අතර දැනෙන එක ගැන නෙවෙයි අහන්නේ හදගතිය ගැන. අතර දැනෙන එක ඉතින් අතන එතකොට ඒක පේන එකනේ අත කියන්නේ. මම කියන්නේ හදගතිය කියන්නේ. හදගතිය කියන්නේ මොකද්ද? ඉතින් හදගතිය නෑ කියන හදගතිය මොකද්ද කියලා හොයන්න දෙනවනේ. නේ? පටවිය සංඤී අනුභූත වෙන්න ඉතින් පටවිය කියන්නේ මොකද්ද කියලා හොයන්න ඕනේ. දැන් මොකද්ද නැත්තේ? පටවියනේ. ඉතින් පටවිය කියන්නේ මොකද්ද නැත්තේ? පටවිය නම් පටවිය කියන්නේ මොකද්ද කියලා හොයාගන්න ඕනේ. නැද්ද? දැන් නෑ කියන්න පුළුවන්ද මොකද්ද නැත්තේ කියලා දන්නද? නෑ මොකද්ද නෑ. ඉතින් මොකද්ද නෑ කියන්නේ? හොයන්න බෑ. ඒක පටවි කියන්නේ හොයන්නේ. පටවි කියන්නේ මොකක්ද? හදගතිය කියන්නේ මොකක්ද? අත ගැන කියලා හරියන්නේ නෑනේ. අත කියන්නේ පේන එකන්නේ. හදගත්තා. ඔව් ඒ මොකද්ද? මොකද්ද මේක පොඩ්ඩක් ඒක දැන් හොයලා මොකද්ද? ඒක උපාදාන අතහරින්න කොච්චර වොන්නේ? තද කියන කාරණාව මට කියලද? තදයි කියන්නේ. තදයි ගොරෝසුයි කියන කාරණාව. අන්න ඒක හොයාගත්ත දවසට නේ පටවි කියන කාරණාව ගැන තේරුම් ගන්න පුළුවන්. ඒක හොයාගන්න නැති දාකල් නේ පටවි කියන කාරණාව තේරුම් ගන්න බෑ. ඒක මට හොයලා කවදාද කියන්නේ? ඔක හොයනවා කියන තැනම හොයනවා ඕන ඕව තමයි අපි හොයන්නට ඕනේ. ඉතින් මේ නිකන් ඔය පටවි නෑ කියනවා, අපෝ නෑ කියනවා, පටවි කියනවා. ඉතින් ඒක පයන්නයි තයන්නයි කියන්නේ. අන්නේ හොයන්න ඕනේ. මොකද්ද මේ කියන්නේ? මොකද්ද කියන්නේ? අන්නේ හිවීම එන්න ඕනේ ඉස්මතු. ඔයගේම අදහසක් ගන්නවා දැන් අර සාල සූත්‍රයේ තියෙන අර දැන් කායස්ස පරිණය කියලා ඊට පස්සේ තියෙන්නේ කායෙහිද කායස්ස ගන්න හරි වචනේ විෂන්නත්ය කියලා කියනවා. විෂන්නත්ය. ඒ විදිහම අදහසක් වගේ දෙයක්. ඒකම තමයි. ආගෝනිස්තන කේස්නා පොඩ්ඩයි ඕනේ අඳුනා ගන්න කියන්නේ ඒ පෙන්නන්නේ එතන පෙන්නන්නේ මූලිකව ස්වરૂපයක්. ඒ කියන්නේ අපට යමක් තේරුම් ගන්න. හැබැයි ඒක ඒ වස්තුවක් එක්ක ඒක මොකද නම් කරන්නේ කියන එකනේ. අපි ඔන්න ඔය කරුණු අර උපමාවෙන් හිතන්න දුන්න කාරණාව විතරක් සීමා කරගන්නවා. එතන දෙන්නේ යම් කිසි සීමාවකට මේක තේරුම් ගන්නවා කියන්නේ කොහොමද කියලා. උපමාවනේ කියන්නේ. පටවි ගැන නෙමෙයි කියන්නේ උපමාව. ඔව් එතකොට අපි දැන් ඕක ධර්ම කාරණා හැටියට දාගන්න බෑ. එතන සිද්ධිය මොකද්ද බලන්න ඕනේ. අර කෙනෙක් ඒක හඳුනා ගන්න. කියන්නේ කෙනෙක් ඒක හඳුනා ගන්න යන විදිය. අන්න යාට ගෝචර වෙන විදිය. ඉතින් අන්න ඒක කියන්නේ එහෙම එක තමයි යාට ඒක ගෝචර වෙලා තියෙන්නේ. දැන් ඕක කෙලින්ම ධර්ම කාරණාවට එම්බුත් එහෙම හරියන්නේ නැහැ. හිතන්න යාටි තියෙනවා මේ හිතන්න ඕනේ. මට එහෙම දැන් මේ ඔයාලගේ ওই මට්ටම තිබ්බනම් එහෙම මට නම් නිින්ද යන්නේවත් නැහැ. ඒ කියන්නේ මට හිතන්න පුදුම જાති තියෙන. දැන් ඔය දැන් ප්‍රශ්න අහනකොට ඒ කරුණු එක්ක මේ ඔළුව ගැට ගන්න හිතන්න තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රශ්නාවම ඉතින් වෙන ප්‍රශ්නයක් තියෙනවද? මට වෙන ප්‍රශ්න ඒ දැන් පුන්නදින මම ඔය කී ප්‍රශ්නේ ගත්තා නම් මට ඔය කවුරු හරි කිව්වනම් එහෙම මට නම් ආයේ නිදා ගන්නද කන්නද බොන්නද නෙවෙයි දැන් මට ඔක හොයන්න ඕනේ. මොකද්ද මේ කියන්නේ? මොකද්ද මේ කියන්නේ? ඉතින් පටවි කියන්නේ මොකද්ද? දැන් මේක හොයන කම්ම නිවිහනේ ඉල්ලන්නේ.
අන්නේ ගතිය තමයි දර්ශනවාදී. ඒ කියන්නේ දර්ශනවාදී සත්‍යවාදී බව එක චින්තනය. නැත්නම් ඒක නිකන් අයින් වෙනවා. මොකද විනයව තියෙනවා ඊට වඩා. අර කයින්. අර අපිට තියෙනවා ජීවිත ප්‍රවැත්ම කියන මම ඊයේ වලට ජීවිත ප්‍රවැත්ම කියන එක. දැන් ඔන්න යන්න ඕනේ කුටියට දැන් නිදා ගන්න ඕනේ. උදේ නැගිටින්න ඕනේ. අරවා තියෙනවා. මෙව තියෙනවා. ඔන්න ඔය ජීවිත ප්‍රවැත්ම තමයි එක.